විරාමෙන් පසුව ඔබ මේ නැවතත් බොහොම ආදරයෙන් රැඳෙන්නේ බ්‍රහස්පතින්දා පියමලස් සමග. ඉතින් විරාමයට යන්නට පෙර මා කතා කරා අපි මීළඟ විශේෂාංගය මොකක්ද කියලා අපි සුවර්ණ විශේෂාංගයෙන් බලාපොරොත්තු වෙන හර්නියා රෝගය සම්බන්ධයෙන් කතා කරන්නට. ඉතින් එහෙමනම් මේ ප්‍රවිෂ්ඨයේ සුවර්ණ විශේෂාංගයට ඔබ දන්නවා පියුම්විල වැඩසටහනේ සුවර්ණ විශේෂාංගය කියන්නේ අපේ හෙදකමට අපේ වෙදකමට ආයුර්වේදයේ වෙදකමට අපි විශේෂ තැනක් දෙනවා. මොකද පහුගිය වකවානුවේදීත් මේ අපේ වෙදකම අපේ කම ගැන අපේ රටේ බොහොම ප්‍රචලිත වුණා. ලෝකයක් ඒ දෙස බලා සිටියා. ඉතින් මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුලින් කොයි විදිහටද සමාජගත වෙලා තියෙන බොහෝ සමාජයේ කතා කරන රෝගී තත්ත්වයන් නිවාරණය කරගන්නේ කියන කාරණාව අපි නිරන්තරයෙන් කතා කරනවා. ඉතින් හර්නියා කියන රෝගී තත්ත්වය නිතරම සමාජය තුළ ගැහණු පිරිම ભેදයකින් තොරව පුංචි දරුවන්ගේ පසන් වයස ભેදයකින් තොරව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක්. ඉතින් අපි හිතුවා ඒ හා සම්බන්ධව ආයුර්වේද පැත්තෙන් කතා බහ කරමින් ඔබව දැනුවත් කරන්නට ඕනේ කියලා. ඉතින් ඒ හා සම්බන්ධව වගකිය යුතු වෛද්‍යතුමෙක් ඒ වගේම තමයි නිරන්තරයෙන්ම පියුම්විලත් එක්ක රැඳෙන වෛද්‍යතුමෙකුට අපි ආරාධනා කළා බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපේ මැදිරියට එන්නට කියලා ඔබව දැනුවත් කරන්නට කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය වෛද්‍ය LPA කරුණාතිලක වෛද්‍යතුමාට අයිවන් සුබ දැසනක් ඔබතුමාට. ඉතින් වෛද්‍යතුමනි ඔබතුමා ගැන කතා කරනවා නම් ආයුර්වේද පැත්තෙන් බොහෝ දැනුම් සම්භාරයක් තියෙනවා. ඒ වගේම තමයි ආයුර්වේද ශල්‍ය වෛද්‍යවරයෙක් වශයෙන් එකම වෛද්‍යතුමා විදිහට අපේ රටේ අපි දකිනවා සහ ඔබ බොහොම ප්‍රසිද්ධයි. ඉතින් ඒත් එක්කම තමයි අපට කියලා දෙන්න අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්නට ඕනේ මේ හර්නියා කියන රෝගී තත්ත්වය. මොකද විවිධ රෝගී තත්ත්වයන් ගැන අපි නිරන්තරයෙන්ම කතා කරනවා. අද අපි හිතුවා මොකද බහුතරයක් අපිට දක්නට ලැබෙනවා වයස ભેදයකින් තොරව මේ හර්නියා රෝගී තත්ත්වයන් අද සමාජය තුළ. මේට විවිධ ප්‍රතිකාර ගැනත් තියෙනවා විවිධ ශල්‍ය කර්මයන් ගැනත් අපි කතා කරනවා. ඒ නිසා අපි ආයුර්වේද විද්‍යාව පැත්තේ මොකද්ද මේ හර්නියා රෝගය කියලා කියන්නේ? අපි දන්නවා අපි මහජනතාව වැඩිපුර ඔළුවේ තියෙන්නේ නැත්තම් අදහස තියෙන්නේ මේ හර්නියා කියන රෝගය ගැන ඒ හර්නියා කියන වචනේ නමින්. නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ රෝගයම ඒ වෛද්‍ය විද්‍යාවට අනුව තියෙන නමින් තියෙනවා. අපි දන්නවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කතා කරන්නේ සංස්කෘත වචන. සංස්කෘත භාෂාවෙන්. ඒ නිසා ඒ රෝග සියල්ලටම නම තියෙන්නේ සංස්කෘත භාෂාවෙන්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ හර්නියා කියන වචනය නැත්තම් භාවිතා වෙන රෝගයට කියන්නේ අන්ත්‍ර වෘද්ධි කියලා. අන්ත්‍ර වෘද්ධි. මේක අවුරුදු 3000කට ඉස්සරලා ලියවෙලා තියෙන විශිෂ්ට ශල්‍ය ක්‍රමයක් ශල්‍ය වෛද්‍ය ක්‍රමයක් තියෙන ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉතාම ඉහළින් සාකච්ඡා කරපු සහ ඉතාම ඉහළින් වෛද්‍යවරුන්ට උපදෙස් දීපු ප්‍රතිකාර දීපු රෝගයක්. ඉතින් අන්ත්‍ර වෘද්ධි කියන වචනේම තියෙන්නේ මේක ශරීරය තුල ඇතුලේ තියෙන දෙයක් පිටට ඒ යම් හේතුවක් නිසා පිටට එම හෝ එමට උත්සාහ කිරීම කියන අර්ථය තමයි අන්ත්‍රවෘද්ධි කියන එකේ තියෙන්නේ. ඉතින් ඔය අන්ත්‍රවෘද්ධි කියන රෝගය එහෙම නැත්නම් ගොඩක් දෙනා කතා කරන දන්න විදිහට කතා කරොත් හර්නියා කියන වචنين බැලුවොත් මේ රෝගය එක තැනකට සීමා වෙච්ච රෝගයක් නෙමෙයි. මේ හර්නියා එහෙම නැත්නම් මේ අන්ත්‍රවෘද්ධි ඒ රෝගය හැදෙන්නට ශරීරයේ තැන් කීපයක් වැඩිපුර අවස්ථාව සලසලා දෙනවා. ඒකට හේතු තියෙනවා. ඒ තැන් වලට දැන් අපි මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එතකොට තේරෙනවා ඒ තැන් වල තියෙන ඇයි ඒ තැන් විතරක් වැඩිපුර මොකද මේ රෝග තත්ත්වය හැදෙන්නේ කියලා. අපි දන්නවා හුඟක් වෙලාවට අපි කතා කරනවා නාභිය. නාභියේ මේ හර්නියා ඇති වෙන්නට පුළුවන්. නාභිය. සරල වචනෙන් කියන්නේ බුරිය කියලා කියන්නේ ඔය වචනේ තමයි. එතකොට ඇයි එතන ඉන්නේ? එතන තියෙනවා යම් කිසි දුර්වලතාවයක් ඕනෑම පුද්ගලයෙක්ගේ එතන යම් කිසි දුර්වලතාවයක් තියෙනවා ශරීරය තුලට ඇතුළට සම්බන්ධයක් අතීතයේ වෙච්ච තැනක් ඒක. ඒක මොකක්ද ඒ තැන? දරුවා හම්බ වෙන්න පෙකණිවැල සම්බන්ධ වෙලා තිබුණ තැන මවත් එක්ක. එතකොට එතන තියෙනවා හැම වෙලෙම අභ්‍යන්තරයත් එක්ක සම්බන්ධ වෙච්ච තැනක්. හැබැයි පසු කාලයේදී ලොකු වෙනකොට ඒව වැහිලා ඒව යථා තත්ත්වයටපත් වෙනවා. ඒතර මුලින් තිබුණ දුර්ලභකම තියෙනවා.
ඒ වගේම තවත් බහුලවම මේ හර්නියා හැදෙන තැනක් තමයි අපේ ඉකිලි ආශ්‍රිතව. ඉකිලි ආශ්‍රිතව දෙපැත්තේ. පිරිමි කෙනෙක් ගැන සමහර විට මේ හර්නියා එක මේ ඉකිලි වල ප්‍රදේශය ඇවිල්ලා අණ්ඩකෝෂය දක්වා ඇතුළට ගමන් කරන්නට පුළුවන්. අණ්ඩකෝෂය තුලට එන්නට පුළුවන්. ඒ කියන්නේ ශරීරයේ උදරයේ තියෙන දේවල් ක්‍රමානුකූලව ඒතනින් ඒ දුර්වල තැනකින් එළියට එීමේ. ඇවිල්ලා ඒ යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා නම් එතන යන්නට උත්සාහ කිරීම. ඇයි එතනක් තියෙන වැඩි එතනක් තියෙන වගේම දුර්වල අවස්ථාවක්. අපි දන්නවා පිරිමි කෙනෙක්ගේ මේක කලල කාලයේදී ඒ වගේම කාන්තාවන්ටත් ඒක සම්බන්ධයක් එතන තියෙනවා. අණ්ඩකෝෂ වල තියෙන වෘෂණ උදරයේ කුහරයේ තුල තියෙන. ඒක පසුව තමයි පහළට බහලා අණ්ඩකෝෂය තුලට එන්නේ. එතකොට එතන මාර්ගයක් තියෙනවා. නැවතත් උදර කුහරයේ තුලට මාර්ගයක් තියෙනවා. හැබැයි ලොකු වෙනකොට ඕක වැහෙනවා. වැහිලා තියෙනවා. ඒ වගේ මේ හර්නියා තියෙන තවත් තියෙනවා. තව කලව දෙපැත්තෙත් තියෙනවා. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ෆෙමරල් හර්නියා කියලා. අර මම ඉස්සල්ලා කියපු දෙයකට කියනවා ඉන්ගුයිනල් හර්නියා කියලා. බුරිය ළඟ ඒකට කියනවා අම්බිලයිකල් හර්නියා කියලා. එහෙම කියන අම්බිලයිකස් එක බුරිය පෙකණිය කියන එක අදහස්. ඒ වගේම තව ශරීරය තුලත් හර්නියා වෙන අවස්ථාවල් තියෙනවා. හයටස් හර්නියා කියලා. ඒ කියන්නේ ආමාශයේ ඇතුළෙම. ඒ ආමාශයේ යම්කිසි පුංචි නෙරීමක් උඩට නෙරීමක් වීම නිසා එතන. ඒ වගේ තමයි ඒ වගේ තැන්වල තමයි වැඩිපුරම මේ ප්‍රධාන වශයෙන්ම හර්නියා කියන එක හැදෙන්නේ. ඔව්. වෛද්‍යතුමනි තව කාරණාවක් තමයි දැන් අපි වයස ගැන කතා කරනකොට පුංචි දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා වයස් භේදයකින් තොරව මේ හෝනියා රෝගය ඇති වෙනවද? ඔව්. ඇත්තටම වයස් භේදයක් නැහැ. මේකට කාන්තා පුරුෂ කියලා මේ එකක් නැහැ. හැබැයි ප්‍රවණතාවයන් වල අඩු වැඩිවීමක් තියෙනවා. ඒ කියන්නේ මේ හර්නියා එකක් නැත්තම් මේ අන්ත්‍රවෘද්ධි කියන රෝගය හැදෙන්නට බලපාන හේතු තියෙනවා. හේතු නැත්තම් මේක හැදෙන්නේ නැහැ. මේ හේතු තමයි සමහර විට උත්පත්තියෙම තිබිච්ච මේ තැන්වල තිබුණ දුර්වලකම ශක්තිමත් නොවි දිගට පැවතීම නිසා. ඒක එතකොට උපතින්ම ආපු එක. ඒ වගේම වෙන්නට පුළුවන් දැන් අර මම ඉස්සල්ලා කියපු හේතු නිසා ශරීරයේ උදරය තුල යම් පීඩනය වැඩි වෙන අධික ලෙස තෙරපුම වැඩි වෙන ක්‍රියාවලට භාජනය වෙනවා නම් පුද්ගලයෙක් ඒ කාර්යයන් සිදු වෙනවා නම් ඒ තෙරපුම පිට කිරීමට කරන උත්සාහයක් ඇටියට මේ දුර්වල තැන් වලින් තමයි පිට කරන්නට උත්සාහ කරන්නේ. ඉදිරි කරොත් එහෙම වැඩිපුර කැස්ස නිතරම තද බල ලෙස කැස්ස තියෙන කෙනෙක්. දීර්ඝ කාලයක් කැස්ස තියෙන කෙනෙකුට මේ හර්නියා එකක් හැදෙන්නට තියෙන හැකියාව හුඟක් වැඩි. ඒ වගේම අධික ලෙස බර උස්සන අයට. අපි දන්නවා අපි දකිනවා අර හුඟක් අය ක්‍රීඩා තියෙනවා. ඔය සුමෝ කියලා තියෙනවා සමහර ව්‍යායාම තියෙනවා. ඒ අය බැඳගෙන ඉන්නවා. තද මේව එකක් මෙතනට බැඳගෙන තියෙනවා. ඒ මොකද ඒගොල්ලන්ගේ ව්‍යායාම නිසා ඒ ඇති වෙන ඇතුලේ ඇති වෙන පීඩනය එහෙම නැත්නම් බර උස්සීම වගේ දේවල් නිසා වෙන පීඩනය එතනින් එළියට එනකොට අර හර්නියා එකක් ඇති වෙන්නට ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඒ වගේම අපි අද වැඩිපුර අපේ රටේ තියෙන අපේ රටේ විතරක් නෙමෙයි වෙනත් රටවලත් මේකට බලපාන හේතු බැලුවොත් අධික ලෙස මලබද්ධිය තියෙනවා. ඒ කියන්නේ බඩ වේලනවා. වැසිකිළියට ගිහිල්ලා ගොඩාක් වෙලා ඉඳගෙන තැටමීම කරනවා. තැටමීම කිරීමේදීත් මොකද වෙන්නේ? බඩ ඇතුලේ බලෙන් පීඩනයක් ඇති කරනවා උදරය තුල. එතකොට ඒක මල මාර්ගය තුලින් පිටවීම වගේම තවත් දුර්වල තැන් වලින් පිට වෙන්න උත්සාහ කරනවා. ඕක දීර්ඝ කාලයක් කරගෙන යනකොට මොකද වෙන්නේ? අර හර්නියා එන්නට බලපානවා. එතකොට ඒ වගේම පුරුෂයන්ට අපි දන්නවා මේ පුරුෂයන්ගේ තියෙනවා පිරිමි පක්ෂයේ පෞරුෂ ග්‍රන්ථිය කියලා ග්‍රන්ථියක් තියෙනවා. ඒක මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව තියෙන. ඉතින් ඕකේ යම් රෝග ඇති වුණාම ඕක විශාල වීමක් සාමාන්‍ය ස්වභාවයෙන්මත් සිදු වෙනවා. එතකොට මුත්‍රා පිට කරගන්නට යම්කිසි අපහසුතාවයක් ඇති වෙනවා. එතකොට කරන්නේ මොකද? නිතර තැටමීම සිදු කරනවා. එතකොට ඒවත් කාලයකදී බලපානවා හේතුකාරක වෙනවා මේ හර්නියාවක් වෙන්න. තව අද තියෙන විශේෂම කරුණ මේක තමයි මම හිතන්නේ වැදගත්ම වෙන්නේ ආයුර්වේදයේ ප්‍රතිකාර ගැන අවධානය අවශ්‍යයි. නැත්නම් ඒ ප්‍රතිකාර වලට යා යුතුයි කියන එකට වැදගත්ම කරුණ තමයි මම මේ කියන්නට යන්නේ. සාර්ථක බව. අපි දන්නවා අද ඇති මම හිතන්නේ මේ කතා කරන මේ අහන ගොඩක් අය ඇති මේ හර්නියා කියන රෝගය හැදිලා ශල්‍ය කර්ම වලට භාජනය වෙලා සමහරට එක සැරේ නෙමෙයි දෙසරේ නෙමෙයි තුන් සැරේත් භාජනය වෙලා ඊට පස්සේ ශල්‍ය කර්මෙන් පස්සේ වෙනත් ඇතිවන අතුරු උපද්දර වලට භාජනය වෙච්ච අය ඕන තරම් ඇති. ඒක ගොඩක් අය ඉන්නවා. ඒ වගේම වෙනත් ශල්‍ය කර්ම නිසා කරන ශාරීරියේ වෙනත් ශල්‍ය කර්ම නිසා ඒ තැන් වලින් මේ හර්නියාක් ඇති වෙන්නට බොහෝ ඉඩකඩ තියෙනවා. අපි හිතමු උදරයේ ශල්‍ය කර්මයක් කරනවා. සමහර විට දරුවෙක් හම්බ වෙනට සිසේරියන් සත්කමක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ගර්භාෂය තුල වෙන වෙනත් පිරිමි කෙනෙක්ගේ වෙනත් උදරයේ ශල්‍ය කර්ම. මේ බොහෝ වෙලාවට මේ ශල්‍ය කරපු තැන් වලින් ඒ තැන දුර්වල වෙලා ඒ තැන හාවීම දුර්වල වීම නිසා ඒ තැනකින් හර්නියාවක් වෙන්න පුළුවන්. ඒකට කියනවා අපි ඉන්සිෂනල් හර්නියා. ඒ කියන්නේ කැපුමක් දාපු තැනකින් ඒ තැන කැපුම
තැන නිවැරදිව හයි වෙලා නැති නිසා හරියනවා. අපි අද අපි ඒවා බහුලව ලෙස දකිනවා. වෛද්‍යතුමනි මේ දැන් ඥානමය ප්‍රශ්නයක් නිසා එන්න පුළුවන්කමක් තියෙනවද? ඔව් ඥානම තියෙනවා. ඔව් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හැටියට ඥානමය කියලා කියන සමහර අයගේ ස්වභාවයෙන්ම ඒ යම් යම් ස්ථානවල දුර්වලකම් තියෙනවා. උපතින්ම දුර්වලකම් තියෙනවා. ඒකට ඒ වගේ අයට අර පොඩි හේතුවක් වැඩියෙන් වුණොත් ඥානම දැන් මවට තියෙනවා නම් එහෙම මේක හර්නියා කියන එක එහෙම එකක් නෙවෙයි. නමුත් උපතින්ම යම් දුර්වලතාවයක් තියෙනවා නම් ඒ දුර්වලතාවයේ තැන්වල තිබුණොත් මේක එන්නට ඉඩ කඩ තියෙනවා. තව කාරණාවක් තමයි දැන් අපි ලක්ෂණ ගැන කතා කරනකොට සමහරක් වෙලාවට වේදනාව අධිකයි කියලා කෙනෙක් කියන්නට පුළුවන්. මේ වේදනාව සමනය කරන්නට නොයෙකුත් අද්භේත ප්‍රතිකාර විදිහට යොදා ගන්නවා. මේ කාරණාවේදී කොයි විදිහටද කතා කරන්නේ? දැන් මේ අන්ත්‍ර වෘද්ධියක් එහෙම නැත්නම් හර්නියා කෙනෙකුට වැළඳීගෙන එනවා නම් හෝ වැළඳුනා නම් හෝ ඒ සම්බන්ධයෙන් ලක්ෂණ රාශියක් තියෙනවා. සමහර විට මම පැහැදිලිව කියන්නට ඕන සමහර විට මුකුත්ම ලක්ෂණයක් දන්නේම නැතුව කාලයක් යනකම් තියෙනවා. කිසිම දෙයක් දන්නේ නැහැ. ඒක පිටතට ඇවිල්ලා දර්ශනය වුණාට පස්සේ තමයි මේක දකින්නේ යම් කිසි දෙයක් තිබුණා. ඒ වගේම සමහර විට මුලින් ඉඳලම පුංචි පෙන්වන ලක්ෂණ කීපයක් තියෙනවා. මම ඒවා ටික කියන්නම්. එතකොට අපිට අඳුරා ගන්නට ලේසියි. දැන් අර මම කියපු ස්ථාන වලින් සමහර විට අසාමාන්‍ය විදිහට පුංචි නෙරුවීමක් ඉස්සීමක් වගේ දකින්නට පුළුවන්. අපි තුමු මේ නාභිය ළඟ නාභිය පොඩි බල්බ් එකක් වගේ චුට්ටක් එන්න බලනවා. තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඔක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්නට බලනවා. ඒ වගේම සමහර විට ඒ තැන් වලින් එළියට එනවා. අපි හිතමු හිටගෙන ඉන්නකොට වැඩක් කරනකොට එළියට එනවා. පොඩ්ඩක් තියෙනවා යම්කිසි අසාමාන්‍ය නෙරුමක් තියෙනවා. හැබැයි හාන්සි වුණාම නිදාගත්තාම මේක යටට යනවා. එහෙම නැත්නම් අතින් තල කරවම් පොඩ්ඩක් යටට යන ගැටියක් තියෙනවා. ඒකත් ලක්ෂණයක් තමයි මේ හර්නියා වල ලක්ෂණයක්. කිසිම වේදනාවක් නැති වෙන්නත් පුළුවන්. මුකුත්ම වේදනාවක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි පස්සේ මේක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනකොට මේක වැඩිපුර එළියට එනකොට ඇතුලේ තියෙන දේවල් යම් යම් ඇඹරීම් නිසා ඒ වගේම තදවීම නිසා වේදනාවල් ඇති වෙන්නත් පුළුවන්. ඒ වේදනාව සමහර විට සාමාන්‍ය වේදනාවක් නෙමෙයි බරපතල වේදනාවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර විට ඒ ඇඹරීම් වගේ දේවල් නිසා ඉදිරියට එතනින් තියෙන ඉදිරියේ තියෙන කොටස රුධිරයේ සැපීම නැති වෙලා ඒවා විනාශ වෙලා බරපතල උපද්‍රව තත්ත්වවලට යන්නටත් පුළුවන්කම තියෙනවා. එතකොට රෝගීන්ට හුඟක් ලක්ෂණ හැටියට හුඟක් අපහසුතාවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. හොඳයි. ඉතින් අපි කතා කරමින් හිටින්නේ හර්නියා රෝගය සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් තියෙන ප්‍රතිකාර ගැන සහ රෝග ලක්ෂණ ගැන. ඉතින් ඔබට මේ හා සම්බන්ධව යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ අද අපි කතා කරන රෝගය සම්බන්ධයෙන් ඔබට පුළුවන් අපේ මැදිරියට කතා බහ කරන්නට. වෛද්‍යතුමාත් එක්ක කතා කරලා මේ ගැටලුන් විසඳා ගන්නට මම අපේ මැදිරියේ දුරකථන අංකය ඔබට සඳහන් කරන්නම්. 0115 299 299 0115 299 299. ඉතින් ඔබට පුළුවන් වෛද්‍යතුමාත් එක්ක කතා කරලා මේ රෝගය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් විසඳා ගන්නට. වෛද්‍යතුමනි දැන් අපි කතා කරා රෝග ලක්ෂණ ඒ වගේම තමයි මේ රෝගය කියන්නේ මොකක්ද කියලා. හැබැයි අත්බෙහෙත් ගැන කතා කරන්නට ඕනේ. මොකද බොහෝ අය පුරුදු වෙලා ඉන්න මොනෑම රෝගයක් ඇදුනහම තමන් විසින් අත්බෙහෙත් කරන්න. මෙය හර්නියා රෝගයටත් පොදුයි. ඉතින් මේක මේ විදිහට අත්බෙහෙත් කරලා සුවපත් කරන්නට පුළුවන්ද කෙනෙක්ට මේ රෝගයේ ලක්ෂණ මතුවනෑන් පස්සේ මොකද කරන්නට ඕනි කාරණා? ඔව් මේක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුවත් වෙනත් විද්‍යාවන් වලට අනුවත් රෝගය හැදුනා නම් නැත්නම් රෝගය හැදෙන්න පටන් අරගෙන තියෙනවා නම් ඒකේ නරක තත්වයන්ට යන්නේ ඉස්සරලා හෝ ඒ තත්ත්වයේ තියෙනවා නම් අත්බෙහෙත් නම් මේකට කරලා ප්‍රතිඵලයක් නැහැ. ඒකේ වෙන්නේ මොකක්ද? ඒක තවදුරටත් වර්ධනය වෙලා අර පහසුවෙන් හොද කරගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඒ වගේම ඒකෙන් උපද්‍රව. ඒ කියන්නේ මේකෙන් පස්සේ මේක නිසා ඇතිවන නරක තව මේ රෝගයට අමතරව ඇතිවන තව නරක ප්‍රතිඵලات ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මේ හර්නියා වලට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව අත්බෙහෙත් කරන එක හොඳ නැහැ. අත්බෙහෙත් කරන දේවල් වලින් ප්‍රතිඵලයක් ලොකු ප්‍රතිඵලයක් ලැබෙන්නෙම නැහැ. හැබැයි එක කරුණක් මම කියන්නට ඕන. මොකද මම දැන් ඉස්සෙල්ලා කිව්වා මේ හර්නියා හැදෙන්නට බලපාන හේතු හුඟක් අපිට සමහර ඒවා තියෙනවා වළක්වා ගන්නට පුළුවන් හේතු. උගුදරය තුල පීඩනය ඇති වෙන්නේ නැති වෙන්න වැරදි විදිහට ව්‍යායාම කිරීම මේ වගේ දේවල් මම කිව්වේ ඒ වගේ හේතු නිසා ඇතුලේ පීඩනය දුම් බීම මත්පැන් බීමත් වඩා අර ඇතුළත ශරීරය තුල පීඩනය වැඩි වෙන නැත්නම් ඒ අසාමාන්‍ය විදිහට ඒ උදරයට අධික පීඩනයක් දෙන ඇතුළත වාතය වැඩිපුර රැස් කරන ක්‍රියාවල් ඒ වගේ අධික ලෙස බර විසීම ඒක තමයි මේ ව්‍යායාම හරි වැදගත්. අද හුඟක් අය කරනවා ගිහිල්ලා අපි දන්නවා
ජිම් වලට යනවා බර උස්සනවා හුඟක් වෙලාවට ඒක ගැන හරි අවබෝධයක් නැතුව ඒක කරන්නේ. එතකොට වෙන්නේ ඒකේ ප්‍රතිඵලය පස්සේ මේ වගේ නරක රෝගයක් ඇති වෙන්නට හේතුව. ඒ නිසා ඒ වගේ ව්‍යායාම කරනකොටත් විශේෂයෙන්ම අනුගමනය කළ යුතු ක්‍රම තියෙනවා. ඒ නිසා එතකොට ඒවා බලක්වා ගන්නට පුළුවන්කම තියෙනවා. වෛද්‍යතුමනි පුංචි බාධා කිරීමක් කරනවා. ඔබතුමාට අපි මාලා මහත්මයාත් එක්කත් කතා කරලා ඉමු. අපිත් එක්ක දුරකථනයෙන් රැඳෙනවා සජීවීව මාලා මහත්මයා අයිබෝන් සුබෝදෑසනක් අපිට. අයිබෝන් සුබෝදෑසන කියන්න. සුබෝදෑසන මට තියෙන ප්‍රශ්නේ තමයි මට කිඩ්නිවල ටිකක් තරගෙන තියෙනවා ඒකට හම්බ වෙලා තියෙනවා අර බඩ අඩු වෙන්න දාන්න මැෂින් එකක් මේක කරන්ට් එකෙන් එන්නේ මේ පහත්ටි මේ අර වයබ්‍රේෂන් එන්නේ ඒ කියන්නේ බඩ නැද්ද සැකේටි වගේ අර මොනවානියක් අත මට ඇතිලෙන්නේ මට ටිකක් පැහැදිලි මදින්ම කියන්නේ යාන්ත්‍රික මොකද අර සද්ද නිසා ටිකක් පැහැදිලි කරගන්න බැරි වුණා. ඒ කියන්නේ වයිබ්‍රේ මේ කම්පැනි ඇති කරන මැෂින් එකක් ලබා දීලා තියෙනවා මේ උදරේ වැඩි කෙනෙක්ට. ඔව් ඔබතුමියට ඒක ලබා ඒක කරන්න කිව්වේ මොනවාරි ශල්‍ය කර්මයකින් පස්සේද? ඒක මට ඒ කියන්නේ මේ අයිබෝ අන්තර්ජීවිතයක් ගත්තා ඒකම හම්බුණා ඒක හම්බෙච්ච නිසා ඒකට බදාඩු වෙන්න කියලා ඒක කරන්නේ. උදරේ අඩු කරගන්න. දැන් මම හිතනවා රොදන වෛද්‍යවරයෙක්ගෙන් අහුවෙද්දී ඒක කරලා හදිසියේ අර බඩ තෙරපෙන නිසා හදිසියේ මොකක් හරි වෛද්‍යතුමනි දැන් අපි කතා බහ කරානේ අර තෙරපීමක් එක්ක. මම කතා බහ කරගෙන ආපු එකේම මට පැහැදිලි කිරීමක් ඔබතුමියට කරන්නට පුළුවන්. ඇත්තටම ඔය කියන්නේ වයිබ්‍රේට් එකක්. ඒ කියන්නේ කම්පන ඇති කරලා ශරීරයට ඔය උදරය අඩු කරන්නට කියලා දීප එකක්. හැබැයි ඒක කරන්නට ඕන ඔබතුමියගේ උදරයේ නමුත් තියෙන ප්‍රමාණය උදරයේ තියෙන ශක්තිය ඔබතුමියගේ වයස සහ වෙනත් රෝග අවස්ථාවල් තියෙනවද ඒ වගේ දේවල් බලලා තමයි ඉතා සුදුසු විදියට කරන්නට ඕන උදරය අඩු කර ගැනීම සඳහා. නමුත් වැරදි විදියට පාවිච්චි කරොත් හර්නියා එකක් වගේ හැදෙන්නටත් වැඩි තැන්වලට උදරයේ වැරදි තැන්වලට වැරදි ආකාරයට අධික ලෙස හානි වුණොත් එහෙම මේ හානිය පොඩි හැමින් වෙන්නේ. එකපාරට නෙමෙයි. එතකොට ඒ දුර්වලකම් ඇති වුණොත් නම් හර්නියා එකක් හැදෙන්නටත් ඉඩකඩ තියෙනවා. ඒක තමයි ආයෙත් දැනගන්නට උවමනා වෙලා තිබෙන්නේ වෛද්‍යතුමනි. හුඟක් අය අද ওই ප්‍රශ්නේ එනවා. හුඟක් අර මම අර ඉස්සෙල්ලා කිව්වෙත් දෙකයි ජිම් වලට වගේ ගිහිල්ලා දැන් ඒ ගැන හරි මේව එකක් නැතුව අර Tamanට ව්‍යායාමයේ විතරක් කරනවා. හැබැයි ඒකේ ප්‍රතිඵලයේ ව්‍යායාමයේ ලැබිච්ච බලාපොරොත්තු වුණාට වඩා වැඩි හානියක් සිදු වෙනවා අර වගේ රෝග අවස්ථාවල් හැදිලා. ඉතින් ඒ නිසා ඒ ගැන අවබෝධයකින් තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව නම් ගොඩක් දේවල් බලන්නට ඕන. කරන අවස්ථාව බලන්න ඕන. ශාරීරික බලය බලන්න ඕන. වයස බලන්නට ඕන. තමන්ගේ ප්‍රകൃතිය බලන්නට ඕන. ওই වගේ ගොඩක් කරුණු තියෙනවා බලලා තමයි මොනම හෝ ප්‍රතිකාරයක් ඇතුළට හෝ පිටින් ශරීරයට කරන දෙයක් හෝ කරන්නට ඕනේ. නියම ප්‍රතිඵලය ලබා ගන්න නම් ඒ සියල්ල බලලා තමයි කරන්නට ඕනේ. මොකද කියලා නිරීක්ෂණය කරලා ඒ අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය තැනට විතරයි කරන්නට ඕනේ. වෛද්‍යතුමනි ඔන්න දැන් අපි ප්‍රතිකාර ගැන කතා කරනකොට අපි කරනකොට බටහිර වෛද්‍ය විද්‍යාව තුල නම් හර්නියා එකක් ආපුවම කෙලින්ම කරන ඔපරේෂන් කරනවා. ශල්‍ය කර්මයක් කළා ඒක ඉවත් කරනවා. හැබැයි අපි දන්න කාරණාවක් තමයි මේ ආයුර්වේද විද්‍යාව මේ වෛද්‍ය ක්‍රමය තුල මේ ශල්‍ය කර්ම වලට භාජනය වෙනවා හරි අඩුයි. මම හිතන්නේ ඒ වෙන්නේ නැති තරම්ම අපි කොයි විදිහටද ප්‍රතිකාර වලට යොමු වෙන්නට පුළුවන්? ඔව් මම මෙතන තව පැහැදිලි කිරීමක් කරන්නට ඕන. ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර කියන එක ලෝකයේ ඉස්සරලාම විධිමත් සහ විද්‍යාත්මකව ශල්‍ය ප්‍රතිකාර කරපු වෛද්‍ය ක්‍රමය තමයි අදත් ඒවම තමයි තියෙන ලිඛිතව තියලා කරපු වෛද්‍ය ක්‍රමය තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. බටහිර වෛද්‍ය විද්‍යාව ප්‍රධාන ආචාර්යවරු හිපොක්‍රටිස් ආචාර්යතුමා ඉපදෙන්නටත් ඉස්සර තමයි මේවා වෙලා තියෙන්නේ. ඒ කාලේ ඉඳලම තිබුණු රෝගේ වලට ප්‍රතිකාර කරා. නමුත් මෙතන එක වෙනසක් තියෙනවා. දැන් බටහිර වෛද්‍ය විද්‍යාවෙත් ශල්‍ය වෛද්‍ය අංශයක් තියෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය වෛද්‍ය අංශයක් තියෙනවා. ඉතින් ඕක ගැටලුවක් සමහර අයට මොකද්ද මේ කියලා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන ශල්‍ය වෛද්‍ය අංශයේ බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන ශල්‍ය අංශයේ සියලුම මේ ප්‍රතිකාර මූලධර්මයන් තියෙනවා. ඊට අමතරව ඒව තමයි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඊට අමතරව ශල්‍ය වෛද්‍ය ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම රාශියක් තියෙනවා. මම ඒවා කීපයක් සඳහන් කරොත් අග්නි කර්ම කියලා තියෙනවා. ඒ කියන්නේ යම් කිසි පිළිසීමකින් මේක නිකන් ගින්දරෙන් පුච්චනව නෙමෙයි. ඖෂධමය පිළිසීම එක එක පුද්ගලයාගේ ශරීරයේ තියෙන ආයුර්වේද වෛද්‍ය විද්‍යා මූලධර්ම අනුව දෝෂ තත්ත්වය අනුව සහ එයාගේ වයස අනුව එයාගේ ස්ථානය අනුව එයාගේ රෝගය අනුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවා පුච්චන්නට දෙනවා.
පිළිසීමට උපකරණ තියෙනවා. පිළිසීමට ගන්න ඖෂධ ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේ ඒ තැන යම් පුලුස්සන ආකාර තියෙනවා. නිකන් පුච්චලා දානව නෙමෙයි. ඒකේ පුලුස්සන්න ඕනක ආකාර තියෙනවා. ගැඹුරු පිළිසීම් තියෙනවා, මතු පිට පිළිසීම් තියෙනවා, පුලුස්සන ආකාර තියෙනවා, රේඛාව ආකාරව, බිඳු ආකාරව, ඩොට්ස් විදිහට, ඒ විදිහට එක එක තැන් වල පුච්චන්න තියෙනවා. එතකොට මේ අග්නි කර්මය කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන ශල්‍ය ප්‍රතිකාරයක්. පිළිසීම මගින් අග්නිය මගින් ලබා දෙන ඖෂධීය අග්නිය මගින් රෝගයක් හොඳ කිරීම. ඒ වගේම තව ශාර ප්‍රතිකාර කියලා තියෙනවා ආයුර්වේදයේ. ශාර. ඒක ආයුර්වේද වෛද්‍යාවේ ශල්‍ය වෛද්‍යංශයේ තියෙන විශේෂ සුවිශේෂීක. අද මේක ලෝකේ බොහෝ අය මේකෙන් ප්‍රයෝජන ගන්නවා. විශේෂයෙන්ම මල මාර්ගය ආශ්‍රිත රෝග තියෙනවා. අපි දන්නවා බගන්දර, අර්ශස් වගේ කියන රෝග. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන මේ ශාර ප්‍රතිකාරයේ ශාර සූත්‍ර, ශාර වර්තිය වැනි විශිෂ්ට ප්‍රතිකාර තියෙනවා. ඒ වගේ ඉතා සාර්ථක ශල්‍ය කපලා අයින් කරනවා වෙනුවට ඒකෙන් ඒ කපන ක්‍රියාවට වඩා ඉතා සාර්ථකව ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තව තියෙනවා රක්ත මොක්ෂණ ප්‍රතිකාර කියලා ආයුර්වේදයේ. රක්ත මොක්ෂණය කියන්නේ රක්තය කියන්නේ ලේ මොක්ෂණය කරන ඉවත් කරනවා. ඒ කියන්නේ නාර රුධිරයට ශරීරයට අවශ්‍ය නැති රක්තය. හොඳ නැති රක්තය. ආයුර්වේද වෛද්‍ය මූල ධර්ම අනුව රෝගය හැදිලා තියෙන්නේ ඒක හේතුවක් නිසා. එතකොට ඒක අයින් කරන්නට ඕනේ. එතකොට ඒ සඳහා ඒ රක්තය අයින් කරන්නට ඕන කරන ක්‍රම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. මං හිතන්නේ හුඟක් අය දන්නවා කූඩැල්ලන්ගෙන් කරනවා, අං වලින් කරනවා, අලාබු කියලා දේවල් වලින් කරනවා, විදලා කරනවා. වගේ ආයුර්වේද වෛද්‍ය ගොඩක් ක්‍රම තියෙනවා රක්ත මොක්ෂණ. ඒතකොට දැන් මං ඒ වගේම කපනකොට නෙවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඒ සඳහා ශල්‍ය උපකරණ ආයුර්වේදයේ රාශියක් සඳහන් කරලා තියෙනවා අපි භාවිතා කරනවා. එතකොට ඒව තමයි ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම. මේ හර්නියා වලටත් ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මේ කැපීමට අමතරව අද කරන සාමාන්‍ය කරන ශල්‍ය ප්‍රතිකාරයට අමතරව ඒ මට්ටමට යන්නේ නැතුව එච්චර හානියකින් තොරව කරගන්නට පුළුවන් ශල්‍ය ප්‍රතිකාර තියෙනවා. විශේෂයෙන්ම මේක මේ අර මම ඉස්සෙල්ලා කිව්ව අග්නි ප්‍රතිකාරය භාවිතා කළ හැකි රෝගයක් තමයි මේ හර්නියා ප්‍රතිකාරය. පිළිස්සීම කියන ප්‍රතිකාරය. වෛද්‍යතුමනි දැන් අවසාන වශයෙන් මොකද විනාඩියක වගේ පොඩි කාලයක් තියෙන්නේ. හර්නියා එකක් මේ විදිහට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් සුවපත් කරගත්තට පස්සේ නැවතත් ඇති වෙන්නට හැකියාව තියෙනවද? බොහෝ වෙලා වැඩිම මෙහෙම තියෙනවා. දැන් සමහර රෝග තියෙනවා ආයුර්වේද වෛද්‍යාවේ රෝගයක සුව වීම නැත්නම් ඒකේ හොඳ වීම වර්ග කරලා තියෙනවා. සාධ්‍ය, අසාධ්‍ය, කෘච්ඡ්‍ර සාධ්‍ය, සුඛ සාධ්‍ය. ඒ කියන්නේ සාධ්‍ය කියන්නේ හොඳට කරන්න පුළුවන්. හොඳ කිරීම සහ මුලින් හොඳ කිරීම. මේ ආයුර්වේද වෛද්‍යය සාධ්‍ය කියන වචනේ කියන්නේ නිට්ටාවට සුව කිරීම කියන වචනේ. ඒක රෝග වේප්‍රශමනය කියලා තමයි ආයුර්වේද කියන්නේ. සමහර ඒවා තියෙනවා ඒ සුව වීම සුඛ සාධ්‍ය. ඊට පහසුවෙන් ලේසියෙන් කරන්න පුළුවන්. සමහර ඒවා කෘච්ඡ්‍ර සාධ්‍ය. කෘච්ඡ්‍ර කියන්නේ අමාරුයි. අමාරු ක්‍රම වලින් තමයි ඒක හොඳ කරන්නේ. සමහර ඒවා හොඳ කරන්නට බෑ. එතකොට අපි මේ රෝගියාගේ බලපුවම අපි දන්නවා මේක අසාධ්‍ය තත්ත්වය. එතකොට මේ ප්‍රතිකාරය කරන්නට බෑ. හැබැයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාරයෙන් හොඳ කරන්නට පුළුවන්. බොහෝ වෙලාවට මේ ප්‍රතිකාරات එක්ක ඖෂධ ප්‍රතිකාර යෙදෙනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. සමහරට මේ ශල්‍ය ප්‍රතිකාරයට යන්න අවශ්‍ය නැහැ. ඖෂධ වලින් ඒ ක්‍රියාව ලැබෙන ප්‍රතිකාර වර්ග තියෙනවා. ඒවෙන් කරන්නට පුළුවන්. එතකොට මේ ඒ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඒ තියෙන නියම ප්‍රතිකාරයට සුදුසු තත්ත්වයේ තියෙන රෝගියා තියෙනවා නම් ඒ රෝගියා ආයෙ හැදෙන්නේ නැහැ. හොඳයි. ඉතින් ඕන අපි සමාජගත වෙලා තියෙන අපි නිරන්තරයෙන්ම කතා කරන හර්නියා රෝග තත්ත්වය ගැන කතා කළා, ප්‍රතිකාර ගැන කතා කරා. යම්කිසි ගැටලුවක් ඔබට පැන නැගුණා නම් වෛද්‍යතුමාගේ දුරකථන අංකයන් මා සඳහන් කරන්නම්. වෛද්‍යතුමාට බාධාවක් ඇති නොවනසේ කතා කරලා ඒ ගැටලුකාරී තත්ත්වයන් විසඳා ගන්නට ඔබට හැකියාව තියෙනවා. 0112 792 394 0112 792 394. ඉතින් වෛද්‍යතුමනි බොහොමත් ස්තුති වෙන්න ඕනේ ඔබතුමාට. මොකද ලැබුණු කාලයෙන් මම හිතන්නේ අපි උපරිම දේවල් කතා කරමින් ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරා. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය වෛද්‍ය LPA කරුණාතිලක වෛද්‍යතුමාට බොහොමත් ස්තුතියි. බොහොමත් පිං. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන. ආයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.